ආයුබෝවන්. ඉතින් දුවේ පුතේ 11 වසර ඉගෙන ගන්නා ඔබ අද අපි කතා කරන්නේ 11 වෙනි පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉතින් අපේ ජීවිත කටයුතු පහසු කරගන්නට අපි නොයෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග නැත්නම් ඉලෙක්ට්‍රොනික කොටස් සහිත උපාංග අද දවසේ වෙනකොට භාවිතා කරනවා. ඉතින් රේඩියෝ එකක් ගත්තාම, ටෙලිවිෂන් එකක් ගත්තාම, කැමරාවක් ගත්තාම ගොඩක් තියෙන උපකරණ සියල්ලක්ම ඉලෙක්ට්‍රොනික උපාංග සහිත උපකරණ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික උපාංග කතා කරනකොට අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේ අර්ධ සන්නායක කියන ද්‍රව්‍යයක් පිළිබඳ. අපි බලමු මේ අර්ධ සන්නායක කියන ද්‍රව්‍ය අයිති කරගන්න මෙන්න මේ ඉලෙක්ට්‍රොනික කියන උපාංග. ඔබ දකින්න මේ තිරේ දකින්නේ එවැනි ඉලෙක්ට්‍රොනික උපාංග. අපි පොඩ්ඩක් කතා කරමු. විද්‍යුත් ධාරාව ගෙනියන ද්‍රව්‍ය ඔබ දන්නවා සන්නායක විදිහට හඳුන්වනවා. එහෙනම් විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක වෙනවා. එහෙනම් විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය ගැන මොකද කියන්නේ? අපි ඒවට කියනවා පරිවාරක. කොහොමද විද්‍යුත් සන්නායකතාවක් ඇති වෙන්නේ? එහෙනම් අපි දන්නවා පරමාණුවක් ගත්තාම මේ රූපේ විදිහට අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහසේ පවතින්න පුළුවන්. එහෙනම් මේ නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට හැකියාව තියෙනවා විභව අන්තර පීඩනයක්. විභව පීඩනයකදී මෙන්න මේ ඉලෙක්ට්‍රෝන චලිතයක් යෙදෙන සන්නායකයක. එහෙනම් අපි කියනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන ද්‍රව්‍ය සන්නායක විදිහට හඳුන්වනවා. එහෙනම් ගමන් නොකරන දේ පරිවාරක වෙනවා. එහෙනම් හොඳම සන්නායක විදිහට අපි රන් ලෝහය, රිදී, තඹ, වයර් හදන්න ගන්නවා. අපි මේවට කියනවා එහෙනම් මෙන්න සන්නායක. ඒ වගේම තමයි සන්නායකයක විද්‍යුත් ධාරාවක් ගෙනියනකොට මෙන්න මේ තියෙන බලපෑමක් අපි කියන ප්‍රතිරෝධය එහෙම නැත්නම් උණුසුම ප්‍රතිරෝධයක් එන්න පුළුවන්. අපි පුංචි ක්‍රියාකාරකමක් කරලම පාඩමට එමු. එහෙමනම් අපි බලමු සන්නායක පරිවාරක වෙන් කරගන්නේ කොහොමද කියලා. සරල පරීක්ෂණයක්. මේ තියෙන්නේ අපි කියන පරිපතයක්. කොහොමද පරිපතයක් උනේ? මේ බල්බ් එකක්. එතකොට බැටරි සම්බන්ධ කරලා තියෙනවා ශ්‍රේණිගත යෙදුමක්. අපි බලමු එහෙනම් මේ බල්බ් එක දැල්වෙන්න ඕන. මෙන්න අග්‍ර දෙක සම්බන්ධ කරාම බල්බ් එක දැල්වෙන්න ඕන. අපි එමනම් මේ අග්‍ර දෙකට විවිධ දේ තියලා බලමු දැල් වෙයිද නැද්ද. දැන් මේ දැල් වෙන්නේ පරිපති සම්බන්ධ හින්දා. හොඳයි අපි එමන එකට ගමු විවිධ ද්‍රව්‍ය. එහෙනම් අපි ඉස්සෙල්ලා ගමු මේ ප්ලාස්ටික් කෑල්ලක්. මම ප්ලාස්ටික් කෑල්ලට තියලා පෙන්නන්නම්. ඔබ දන්නව හොඳටම දැල් වෙන්නේ නැහැ. එනම් පරිවාරකයක්. ගමු විශේෂ දියරයක්. මේ තියෙන වීදුරුවක්. මම වීදුරුවට මේ ස්පර්ශ කරලා බලමු. වීදුරුවට නෑ. එහෙනම් අපි බලමු මේ ද්‍රවය ස්පර්ශ කරමු. එහෙනම් මොනවද හිතෙන්නේ මේ ද්‍රවය ගැන? ද්‍රව ලෝහය මොනවද? රසදිය. හොඳයි. අපි තව බලමු මේ වගේ ලෝහය අඳුරන්නේ නැහැ කියන්නකො. බලමු විදුලි ගමන් කරනවද නැද්ද කියලා. එහෙනම් ලෝහයක් ගමන් කළා. එහෙනම් අපි බලමු පෑසුම් වලට ගන්න ලෝහයක් මොනවද? ඊයන්. බලන ගමන් කරයිද කියලා බලමු. එහෙමනම් ලෝහයක් ගමන් කරනවා. එහෙනම් අපි බලමු වීදුරු කෑල්ලක ගමන් කරයිද කියලා බලමු. නෑ. එහෙනම් මේකේ දණ්ඩ. අපි බලමු මේ දණ්ඩ. ඒක ලෝහ. එහෙමනම් වීදුරුවේ නම් ගමන් කළේ නෑ. හොඳයි අපි මේ වගේ බලමු. තව අපි මේ පරිපත සඳහා ගන්න උපකරණයක් බලමු. සම්බන්ධකයක්. දැල් වේවිද කියලා බලමු. එහෙනම් මේකේ සියලුම කොටස් එහෙනම් මේ කොටස් ඒව පරිවාරක. ඇයි? රබර්. එහෙනම් අපි බලමු මේ තියෙන්නේ ස්පීකර් එක කඩදාසියක්. අපි බලමු පත් වේද කියලා. එහෙම නැත්නම් විදුලිය ගමන් කරාවිද බලමු. නෑ. එහෙනම් අපි ලෝහ කෑල්ල බලමු. මේ තියෙන ලෝහ සැකැස්ම. එහෙනම් අපි බලමු මේ දෙපැත්තේ තියෙන කම්බි දංගරයම ගමන් කරයිද කියලා. එහෙනම් මෙන්න කම්බි දංගරයක්. මේ දෙපැත්ත ගමන් කරනවා. ලෝහය ගමන් කරනවා. හැබැයි කඩදාසි මේ ප්ලාස්ටික් ගමන් කරාවිද? ගමන් කරන්නේ නැහැ. එහෙමනම් අපි ගලමු තව පරිපත හදන්න ගන්න මේ ෆෝමිකා ෂීට් කෑල්ලක ගමන් කරයිද කියලා බලමු. ඔබට පේනවා කොහොමද ගමන් කරන්නේ? එවනම් පරිවාරක. මෙන්න මේ ඇලුමිනියම් කොළේ බලමු. එහෙනම් මෙන්න මේ පැත්ත බලමු ප්ලාස්ටික් ආවරණي. ගමන් කරන්නේ. ඒ වගේම තමයි කඩදාසියක් කාඩ්බෝඩ් කෑල්ලක් බලමු ගමන් කරයිද? ගමන් කරන්නේ. එමනම් යකඩ ඇණයක. මොකද හිතෙන්නේ? යකඩ ඇණයක්. හොඳ සන්නයි. තඹ වතුර කෑල්ලක් ගමන් කරා. එමනම් රබර් බැලුන් කෑල්ලක් බලමු ගමන් කරයිද?
කොහොමවත් නැහැ. එහෙනම් පරිවාරය. ප්ලාස්ටික් පෑනක් බලමු. බලන්නකො පෑනක. ගමන් කරන්නේ නැහැ නේ. එහෙමනම් මේ පෑනිත් බලමු. ප්ලාස්ටික් වල නෑ බබු වෙනවා. එහෙනම් මේ වගේ රබර් කෑල්ලක්. එහෙමනම් ඔබ දකිනවා සමහර උපකරණ වලට මේ පරිවාරක යොදන්නේ විදුලිය ගමන් කරන එක නතර කරගන්න. තව තියෙනවා ප්ලාස්ටික් වර්ගයක්මයි. බලමු. ගමන් කරන්නේ හැබැයි වයර් කෑලි හිම නතර කරන්න ප්ලාස්ටික් යොදා ගන්නවා. ඒ වගේ තමයි මෝටර එක කෑල්ලක් අපට හම්බුණා. බලමු ගමන් කරයිද? ගමන් කරනව නේද? තව බලන්නකෝ කාන්දම් කෑල්ලක්. ගමන් කරයිද බලමු. ඒක හැමතැනටම ගමන් කරනවා. අන්න වයර් ඇදිලක් තියෙනවා, අල්ලගෙනක් තියෙනවා. එහෙමනම් ගමන් කරනවා. සමහර කාන්දම් වලත් ගමන් කරනවා. සමහර කාන්දම් යකඩනේ ගමන් කරනවා. එහෙනම් අපිට ওই වගේ අපි එහෙනම් ගමු යෝගට් කෝප් එක දවටනේ ආවරණේ ගමන් කරයිද කියලා බලමු. ගමන් කරන්නේ වගේ පේනවා. එහෙනම් මේ වට ඇලුමිනියම්. හැබැයි මේ වට මොනවද ඇත්තේ? ප්ලාස්ටික් ආවරණයක් ඇති. නැත්නම් ලෝහයක් නම් ගමන් කරන්න ඕන. ලෝහේ ආවරණය කරලා තියුණොත් ගමන් කරන්නේ. එහෙනම් අපි ගමු තවත් එහෙනම් අවසාන විදිහට කිර ලැබේක ගමන් කරයිද? ගමන් කරන්නේ නැති බව පේනවා. අපි එකම බලමු මේ මල්ටිමීටර් එක හරහා බලන්න පුළුවන්. අපි තෝරාගත්ත කීපයක් විතරක් ඕනනම් බලමු. හොඳයි බලමු බල්බ් එක හරහා යාවිද කියලා. එහෙනම් බලන්නකෝ බල්බ් එකේ කොටස්ම බලමු අපි. මෙන්න බල්බ් එකේ වටා බල්බ් එක වටා ගලනවානේ. එහෙනම් මේ තියෙන දෙකලවර බලමු ගලනවානේ. එහෙනම් බල්බ් එක හරහා ගලන කොටස් තියෙනවා. හැබැයි බල්බ් එකේ වීදුරුව හරහා නම් ගලන්නේ නැහැ. අපි බලමු මෙන්න මේ ඇලුමිනියම් පේපර් එකට කඩදාසි ගලාවිද කියලා. මෙන්න හොඳට ස්පර්ශ කරමු. අන්න ඔබට පේනවා හිතපු ගමන් මෙන්න උත්ක්‍රමණයක් එනවද බලන්න. මේක මත බොහෝ විට අපි දන්නවා ප්ලාස්ටික් ආවරණ යොදනවා. එහෙමනම් අන්න ඇලුමිනියම් කොලේ මම විද්ද නිසා සම්බන්ධව නැත්තම් මේ මත ප්ලාස්ටික් ආවරණයක් තියෙන්නේ නැති. ඉතින් අපිට කියන්න පුළුවන් එහෙමනම් විදුලිය ගමන් කරන දේත් ගමන් නොකරන දේත් තියෙනවා. මේවා ඊට හොඳින් ගමන් කරනවා ලෝහ වෙන නිසා. හොඳයි. එහෙමනම් අපි දැක්කා විදුලිය ගමන් කරන දේ සන්නායක ගමන් නොකරන දේ පරිවාරක. හැබැයි බැලුමට සන්නායක පරිවාරක තීරණය කරන්න බෑ. අපි එහෙමනම් විදුලිය ගමන් කරනවද කියලා හැබැයින් බලන්න ඕන. හොඳයි. අපි එහෙමනම් නැවත යමු පාඩමට. එමනම් විදුලිය ගෙනියන දේ අපි සන්නායක විදිහට කතා කරා. ඒ වගේම තමයි සන්නායක කෙරේ බාහිර බලපෑමක් වෙනවා උණුසුමේ බලපෑමක් තියෙන. ඉතින් ලෝහ වර්ගයේ අණුව සන්නායක ගුණය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් සරල පරිපථයක් කරහා අපි බැලුවේ විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය අපි ඒවට කිව්ව සන්නායක. ගමන් නොකරන දේ පරිවාරක විදිහට අපි හඳුනගත්තා. එමනම් පරිවාරක විදිහට අපට කියන්නට පුළුවනි වාතය, වීදුරු, රබර්, ප්ලාස්ටික් එනම් බොහෝ දෑ තියෙනවා විද්‍යුතේ ගමන් නොකරන ද්‍රව්‍ය අපි ඒවට පරිවාරක කියනවා. එමනම් දුවේ පුතේ අපි එදිනෙදා ජීවිතයේදී මෙන්න මේ ඉලෙක්ට්‍රොනික නොවන උපාංගත් අපේ ඉලෙක්ට්‍රොනික උපාංග හා බද්ධ වෙනවා. ඉතින් බලන්නකෝ ඔබ තේරේ දකිනවා මේ ධාරිත්‍රක කියන උපාංග අපි කියනවා කැපැසිටර්ස්. මේ ධාරිත්‍රක ගත්තාම ධාරිතාව මනින්නේ ෆැරඩ් වලින්. ෆැරඩේ කියන්නේ මහ විශාල ඒකකයක්. ෆැරඩ් එකක්. ඉතින් ඒ ෆැරඩ් වල අණු කොටස් විදිහට දසලක්ෂින් කොටස් විදිහට නිර්මාණය කරපු උපාංග තියෙනවා. මේ විදුලි ආරෝපණ ගබඩා කරගන්න උපාංග. අපි ඒ ගැන ක්‍රියාකාරකම් කරමු. ඉතින් මේ අපි දන්නවා ධාරිතාව මනිනවා එහෙනම් එමනම් බලන්න මේ ෆැරඩේ කියන්නේ විශාල ඒකකයක්. එහෙනම් නැනෝ ෆැරඩ් එකක් එනවා අපි දන්නවා පීකෝ ෆැරඩ් 1000ක් නැනෝ ෆැරඩ් එකක්. ඒ වගේම තමයි නැනෝ ෆැරඩ් 1000ක් මයික්‍රෝ ෆැරඩ් එකක්. එහෙනම් මේ කන්ඩෙන්සර් වල තියෙන්නේ මයික්‍රෝ ෆැරඩ්. අපි කියනවා එහෙනම් ෆැරඩේ කියන්නේ විශාල ඒකකයක්. මේ තියෙනවා PF කන්ඩෙන්සර් නැත්නම් අපි කියනවා ධන ඍණ ભેද නැති කන්ඩෙන්සර් තියෙනවා. ඒ වගේම ධන ඍණ ભેද ඇති කන්ඩෙන්සර් තියෙනවා. ඉතින් අපි මේ විවිධ කන්ඩෙන්සර් යොදා ගන්නවා ඉලෙක්ට්‍රොනික පරිපථවලදී ෆිල්ටර් එකක් විදිහට. එහෙම නැත්නම් අපි කියනවා පෙරීමක් කරන්න පුළුවන්. තවත් සිද්ධියක් තමයි මේ ධාරිත්‍රකයක සරල ධාරාව ගලන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව විතරයි ගලන්නේ. එමනම් අපි පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා අපි ඒකත් කරලා ඉමු. හොඳයි අපි බලමු මේ ප්‍රතිරෝධ මොනවද කියලා. අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී ප්‍රතිරෝධ ගැන අපි හරියට කතා කරනවා. 10 දිත් ඒ දැනුම තියෙනවා. ආයි මතකේ වැඩි වේවි.
අපි බලමු මේ ප්‍රතිරෝධ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඒ අතර විශේෂ ප්‍රතිරෝධයකුත් මම පෙන්වන්න ගත්තා. හොඳයි. ඉතින් අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය. මම මෙහෙනම් මේ දෙක එකට එකතු කරනවා. එතකොට ඔබට පේනවා මේකේ දර්ශකය යනවා. හරි. අපි මේ අතරට තියලා බලමු ප්‍රතිරෝධක ගුණය. ඔබට දකින්න හම්බ වෙන ප්‍රතිරෝධයක් තමයි මේ තියෙන 10 ඕම් කියන ප්‍රතිරෝධය. මේකේ වර්ණ වලලු තියෙන්නේ දුඹුරු, කළු, රතු. එතකොට 10 ඕම් ස්ථිර ප්‍රතිරෝධයක්. මේකයි තරමින් විශාල. මේකේ වොට් අගේ වැඩි. ඒකයි. ඒ වොට් අගේ වැඩි එකක් අරගත්තා 220 ඕම්ස්. මෙතන තියෙනවා රතු දුඹුරු 220 ඕම්ස්. වොට් ගන්න වැඩි. තව බලන්නකෝ මිලිවොට් යන එකක් මෙයා නම් 33 k කියලා අපි කියන්නේ. මෙතන තියෙන්නේ 22 k. රතු අපි කියනවා තැඹිලි වර්ණේ තියෙන එකක්. තව ප්‍රතිරෝධයක් මෙතන තියෙනවා. එයත් අර වගේම අඩු ප්‍රතිරෝධ 22 k මේ 10 k. එහෙනම් දුඹුරු කළු තැඹිලි මේ තියෙන්නේ. හැබැයි වොට් ගන්න පොඩ්ඩක් වැඩි. අපි කියන වොට් භාගයක් වගේ. එහෙනම් වොට් ක්ෂමතාවයේ මත ප්‍රතිරෝධයේ විශාලත්වය තියෙනවා. ඉතින් මේ ප්‍රතිරෝධය හරහා විදුලි ධාරාවක් කාන්දු වෙයිද කියලා බලමු. මම මේ දර්ශකේ නම් ඒකට ගැලපෙන ආකාරයටයි තියෙන්නේ. ඔබට පේනවා එහෙනම් ගමන් කරනවා. හැබැයි ප්‍රතිරෝධය යගේ නිවැරදිව මනින්නත් පුළුවන්. දැන් අපි මනින්න හදන්නේ අද අවශ්‍ය නැති නිසා. නමුත් අපට මනින්න පුළුවන්. එහෙනම් ධාරාව ගලනවද කියලා නිකන් බලමු. ඔබට පේනවා ගලන බව. සමහර ඒ වගේ ගලන එකක් නැහැ. බලමු ගලාවිද කියලා. බොහොම අඩුවෙන්. එහෙනම් ප්‍රතිරෝධයක් තියෙනවා. අපි බලමු මේ ප්‍රතිරෝධය. බාධකයක් තියෙනවද? ඔබට පේනවා විභව බාධකයක්. එහෙනම් එකින් එකට ප්‍රතිරෝධ අගේ වෙනස් වෙනකොට විදුලි ගමනටත් තියෙන කැමැත්ත අකමැත්ත වෙනස් වෙනවා. අපිට ඒක අවශ්‍යයි ඉලෙක්ට්‍රොනික පරිපත හසුරවන්නට. එහෙනම් තව තියෙනවා ප්‍රතිරෝධයක්. අපි මේකට කියනවා විචල්්‍ය ප්‍රතිරෝධය. නැත්නම් ධාරා නියාමකෙම කරකවන්නට පුළුවන්. අබ්බලු මෙයාගේ වෙනසක් වේවිද කියලා මම එහෙනම් මේකට සම්බන්ධ කරන්නම්. මේ අග්‍රයත් සම්බන්ධ කරමු. සම්බන්ධ කරලා අපි බලමු විචලනය කරගන්න පුළුවන් වේවිද කියලා. එහෙමනම් ඔබට පේනවා ප්‍රතිරෝධකය වෙනස් කරන්න පුළුවන්. මෙතන සීරු මාරුව තව වෙනස් කරොත් වැඩි උත්ක්‍රමණයක් පුළුවන්. හැබැයි අපි ඒක පස්සේ බලමු. නමුත් අපිට පේනවා විචලනය වෙන බව විතරක් මතක තියාගමු. එහෙනම් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ 10 k. එහෙනම් ඕම් 10000ක කියන ප්‍රතිරෝධයක් සතුයි. දැන් තියෙන තවත් අපූර්ව ප්‍රතිරෝධයක්. මේ බලන්නකො මේ ප්‍රතිරෝධය මම මේකටත් සම්බන්ධ කරන්නම්. මෙන්න මේ වගේ මේ වයර් එක හරහා විදුලි ධාරාවක් එනවා. ඒ විදුලි ධාරාවක් එන හින්දා තමයි මේ පෙන්වන්නේ. අපි කියන ඕම් පරිමාණයටයි සකස් කරලා තියෙන්නේ මල්ටිමීටරේ. එවනම් දැන් ඔබට පේනවා දෙකලවරට මම විදුලිය සැපෙව්වා. දැන් එහෙමනම් ධාරාව ගලා යනවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් මෙන්න මේ විදුලි පහන් වල ආලෝකයට ප්‍රතිරෝධකය වෙනස් කරන්න පුළුවන්. අපි කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධ. එහෙනම් ඒක විශේෂ නමක් තියෙනවා LDR. මේවා යොදු පරිපත අපි කතා කරනවා. මේ තියෙන ටිකක් විශාල එකක්. ඇහැට පේන්න ඕන හින්දා මේ තියෙන වෙළඳපළේ තියෙන කුඩා විචල්්‍ය ප්‍රතිරෝධයක් අපි කියනවා LDR, light dependent resistance කියලායි අපි කියන්නේ. එයාගෙත් අපි බලමු ක්‍රියාකාරීත්වය. මම මේ අතින් මොකද්ද කරේ? අඳුරු කරා, මුවා කරා, ආලෝකය එන්න දුන්නේ නැහැ. මේ මුවා කිරීමක් කරේ. එහෙම මුවා කරනකොට මේ බන ආලෝකය හොඳටම අඩු කරොත් එහෙම ප්‍රතිරෝධකය හොඳටම අඩු කරන්න පුළුවන්. දැන් එහෙනම් මේ ආලෝක තීව්‍රතාවය මත විදුලි ධාරාවක් කාන්දු වෙනවා. මේ හරහා විදුලිය කාන්දු වෙනවා. අඳුරු වෙනකොට මෙයා විදුලිය කාන්දු කරන්න දෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රතිරෝධයේ තියෙන විශේෂත්වය. එවනම් ඔබ දුටුවේ විවිධ ප්‍රතිරෝධ වර්ග තියෙනවා. එහෙනම් ඒ ප්‍රතිරෝධ වල කාර්යය තමයි විදුලි ගමනට බාධා සපයන එක. ඒක අපට අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රොනික පරිපථවල යම් යම් හැසිරවීම සඳහා. එහෙමනම් අපි නැවත යමු පාඩමට. එවනම් ඔබ දුටුවා ධාරිත්‍රකයක් කරහා සරල ධාරාව නෙවෙයි ප්‍රත්‍යවර්ත ධාරාව ගලනවා. එහෙමනම් ඉලෙක්ට්‍රොනික පරිපථවලදී මේ සැලෙන ධාරාවේ තියෙන යම්කිසි ගුණාංග ඉවත් කරගන්නට අවශ්‍ය දේ ඉතුරු කරගන්නට පෙරහන් විදිහට මෙන්න මේ ධාරිත්‍රක යොදා ගන්නවා. ඉතින් ධාරිත්‍රක හඳුනා ගන්නට වෙනම තියෙනවා සංකේත පද්ධතියකින් හඳුන්වනවා. 103 වගේ 106 104 ඒ වගේ අංක යොදා ගන්නවා. ඉතින් මේ UF කන්ඩන්සර් වල නම් සටහන් කරනවා වෝල්ටීයතාවත් එහි තියෙන අපි කියනවා මයික්‍රෝෆැරඩ් සංඛ්‍යාවත්. සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රොනික පරිපථවලදී අපි මේ විෂයට අදාළ වෙන කොටසේදී අපි මේ ධාරිත්‍රක යොදා ගන්නවා 1000 2000 වගේ අධික ආරෝපණ ගබඩා කරන උපාංග යොදා ගන්නවා. ඉදිරියේදී බලමු ඒව මොනවටද භාවිතා වෙන්නේ කියලා. එවනම්
අපි දන්නවා විදුලිය සන්නායනය නොකරන දේවල් අපි පරිවාරක විදියට හඳුනාගත්තා. ඒ වගේම තමයි විදුලිය සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍යයක් තියෙනවා. ඉතින් විදුලිය ගමන් නොකරන්නට අපිට පුළුවන් කෘත්‍රිමවත් හදාගන්නට අපි ඒවට කියනවා ප්‍රතිරෝධ. අපි පොඩ්ඩක් මේ ප්‍රතිරෝධ වර්ගත් මොනවද කියලා බලමු. අපි බලමු මේ ධාරිත්‍රක කොයි වගේද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොකද අපිට ඉලෙක්ට්‍රොනික පරිපත් වලට අපි යොදා ගන්නවා ධාරිත්‍රක. ඉතින් අපි මෙතෙන්ට ගත්ත මේ ස්ථීර ධාරිත්‍රක ටිකක්. එහෙනම් අපි බලමු ධාරිත්‍රක කොයි වගේද කියලා ඒ ගුණ. දැන් ඔබට පේනවා මේ ධාරිත්‍රක කීපයක් මේ විශාල ධාරිත්‍රකක් දකින්න. අපිට වෙන් කරමු. එහෙනම් මෙන්න තියෙනවා විශාල ධාරිත්‍රක ටික. මම ඒ ටික වෙන් කරන්න. මේ ධාරිත්‍රක වල හොඳින් බැලුවහම පේනවා මයික්‍රෝෆැරඩ් වලින් ලියලා තියෙනවා. අපි කියනවා UF condenser කියලා. මයික්‍රෝෆැරඩ් 470යි UF 63යි වෝල්ට්. ඒකේ ප්‍රමාණය. අපි බලමු තව කන්ඩෙන්සර් එකක්. මේකේ තියෙනවා 160යි වෝල්ට් 100යි UF. ඔබට පේනවා පැහැදිලිව අග්‍ර දෙකක්. මේ තියෙන ඍණ අග්‍රය. මේ ඍණ. මේ තියෙන ධන අග්‍ර. මේවට අපි කියනවා ධන ඍණ ભેද සහිත ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් කියන්නේ. මේකට කියනවා පොලැරිටි එකක්. නැත්නම් අපි කියනවා ධන ඍණ ભેද සහිතයි. ඒ නිවැරදිව සම්බන්ධ වෙන මේ ඍණ අග්‍රය. එමන මේ තියෙන ධන අග්‍රය. ඉතින් මේ UF කන්ඩෙන්සර් වල මේ ඍණ අග්‍රය, ධන අග්‍රය මෙයා 35 වෝල්ට් කොච්චර තියෙන 1000 UF. අපි මේවා භාවිතා කරනවා. අපේ විවිධ පරිපත්ත සඳහා අපි භාවිතා කරනවා. අපි ඉස්සරහට බලමු ඒ වගේ ඒවා. හොඳයි. අපි බලමු තවත් කන්ඩෙන්සර්. අපි කියන පීකෝෆැරඩ් ප්‍රමාණයේ කන්ඩෙන්සර් අපි මේවත් යොදා ගන්නවා. අපේ පරිපත්වලදී ඔබේ පෙළ පොතේත් ඇති මෙවැනි කන්ඩෙන්සර් යොදා ගන්න පෙරහන් විදිහට අපි සංඥා වර්ධකවල යොදා ගන්නවා. අලුත් වචන වෙන්නේ නැති. පොඩ්ඩක් කලබල වෙන්න එපා. එහෙනම් මේක කන්ඩෙන්සර් එකක්. මේකේ හැබැයි ධන ඍණ ભેදයක් නැහැ. මේ බලන්න මේකේ තියෙන කැපැසිටි එහෙම නැත්නම් අපි කියනවා ධාරිතා ප්‍රමාණය තියෙනවා. දැන් මේ බලන්නකො මෙයාගේ 400යි වෝල්ට් 150 J අකුරක් තියෙනවා. එතකොට මෙයාගේ තියෙන සංකේත සටහන්. එතකොට මේවා පීකෝෆැරඩ් විදිහට කුඩා ආරෝපණ විදිහට කියමු. හැබැයි මේවා නම් අපි කියනවා සෙරමික් එකක්, ඒ කියන්නේ පිඟම් මැටි සහිත, එතකොට ප්ලාස්ටික් සහිත විවිධ දේ නිර්මාණය වෙනවා. තව එකම මයික පතුරු වලිනුත් නිර්මාණය වෙනවා. එතකොට මේ වගේ තියෙන ධාරිතාව විවිධ අගයන් ගන්න මට ඕන උනේ මේ වගේ ධාරිත්‍රක තියෙන බව කියන්න විතරයි. ධාරිත්‍රක ගැන ආසනම් හොයලා බලන්න තොරතුරු ගොඩාක් අපිට හොයාගන්න පුළුවන් විවිධ ධාරිත්‍රක. හැබැයි ධාරිත්‍රක වල කරන්නේ විදුලි ආරෝපණ ගබඩා කිරීම. මම ඔබට පෙන්නනම් විදුලි ආරෝපණ ගබඩා වෙන බව අපි බලමු පුංචි පරීක්ෂණයක් විදිහට. මම එහෙමනම් මේක ධාරිත්‍රකයක් ආරෝපණය කරමු. මම පැහැදිලිව පෙන්න වයර් දෙකක් යොදාගත්තා. මේ නිල් පාටින් ගත්තේ ඍණාග්‍රේ, මේ තියෙන ධනාග්‍රේ. මම එහෙමනම් මේව ආරෝපණය කරන්නම්. මෙන්න එහෙනම් මම මේ විදුලි කෝෂ වලින් විදුලිය සපයනවා ඍණාග්‍රේට. මේ ධනාග්‍රේ කන්ඩෙන්සර් එකේ මම අල්ලන්නේ. හැබැයි මම මේව ආරෝපණය කරලා දැන් මේ ආරෝපණය වුණා. මේක මත දැන් එහෙනම් විදුලි ආරෝපණ රැඳිලා. ඒ කියන්නේ මේකේ විභවයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ බල්බ් එකක්. අපි බලමු දැල් වේවිද කියලා බලමු. එමනම් මම මේ අග්‍ර දෙක මාරු කරන්නම් දැන්. ඔබ දුටුවා දැල් වුණා. ආයිසරක් ඔන්නම් බලමු. මේ ධනාග්‍රය මම එහෙනම් ධන විදුලිය සම්බන්ධ කරා. එමනම් ඍණාග්‍රය මම මේ ආරෝපණය කරනවා. මම මේ දෙක අල්ලන්නේ නැහැ. ඇයි? මම මේ වයර් දෙක ඇල්ලුවොත් එහෙම මෙයාගේ ආරෝපණ නැති වෙලා යනවා. මගේ ඇඟ හරහා විදුලිය යනවා. මම දැන් එහෙනම් මෙන්න මේ පහන් පරිපතයකට දෙනවා. එහෙමනම් මෙයාගේ පුළුවන් විදුලි ආරෝපණ ගබඩා කරන්න. අපි බලමු කොයි වගේ විදුලියක්ද ගමන් කරන්නේ ධාරිත්‍රක. ඉතින් මේ ධාරිත්‍රක වල ගමන් කරනවා ප්‍රත්‍යවර්ත ධාරාව. සරල ධාරාව නෙවෙයි. ඒකට ක්‍රියාකාරකමක් තියෙනවා. ඔබ දකිනවා මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. අපි කියනවා පරිණාමකයක්. මෙතෙන්ට එනවා මේ 230 විදුලිය. දැන් මේක 230 විදුලිය ඇවිල්ලා මේ අග්‍ර දෙකෙන් නිදහස් වෙනවා. අඩු විභවයක්. එඳ මට ඒක අතින් අල්ලන්න පුළුවන්. මම ඔබට සරලව පෙන්නන්නම්. මේ තියෙන ටෝච් බල්බ් එකක්. බල්බ් එක පත් වෙනවා. එවනම් මෙතන තියෙනවා වෝල්ට් 6ක විභවයක්. හැබැයි ප්‍රත්‍යවර්ත අපේ පාඩම් වල අපි කතා කරනවා මේ ප්‍රත්‍යවර්ත ධාරාව කොහොමද හසුරවන්නේ කියලා. හැබැයි ඔබ පුදුම වෙයි මෙහෙම ඇල්ලුවට වදින්නේ නැද්ද කියලා. වදින්නේ නැහැ. ඇයි? අඩු විභවය නිසා. හැබැයි මෙයාට බැරිද පහනක් පත්තු කරන්නට? අපූර්වට පුළුවන්. මෙන්න පහන අපූර්වටපත් වෙනවා. මම දැන් ඔබට පෙන්වන්නම් මේ ධාරිත්‍රකයක බලන්න මේ ප්‍රත්‍යවර්ත ධාරාව ගලන විදිය. මම එහෙනම් ධාරිත්‍රකයට මෙන්න මෙහෙම සම්බන්ධ කරන්නම්. සම්බන්ධ කරලා ඊට පස්සේ මේ අග්‍රය මේ ධන ඍණ මම බැලුවේ නෑ. මේකේ ධන ඍණ වෙනස් වෙනවනේ විභවය හැම වෙලෙම. මම එහෙමනම් මේ වයර් එක මෙතෙන්ට යොදාගමු කෙටි විදිහකට.
මෙතෙන්ට සම්බන්ධ කරලා එහෙනම් මම මේ දැන් ඔබට පේනවා ශ්‍රේණිගත යෙදුමක් මේ විදුලිය බල්බ් එක හරහා යන්නේ ශ්‍රේණිගතව. එමුණ මේ වයර් එක මේකට සම්බන්ධ වුණාම මේ හරහා විදුලිය යන්න ඕනේ ගියොත් පත් වේවි. ඔබට පේනවා එහෙනම් ධාරිත්‍රකයක් හරහා මොන ධාරාවද? ප්‍රත්‍යාවර්ත ධාරාව. මෙන්න ප්‍රත්‍යාවර්ත ධාරාව ගලනවා. ධාරිත්‍රකේ හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව. මෙතන තියෙන්නේ ධන ඍණ වෙනස් වෙන විදුලියක් නිසා මම ඒක දැන් විසන්ධි කරනවා. දැන් මේක මම සරල ධාරාවකට බලමු. මේ තියෙන බැටරි කැලි 3ක් තියෙනවා. එහෙනම් 4.5 වෝල්ටීයතාවක් එනවා. අපි බලමු බල්බ් එක පත් වේද කියලා. එහෙමනම් බල්බ් එකේ න අග්‍රයට මෙන්න මම තියුවා වයර් එක. මේ අනිත් අග්‍රයට තියුවා බල්බ් එක පත් වෙනවා. මම දැන් ධාරිත්‍රකේ ශ්‍රේණිගතව තියෙනවා මේ හරහා බලමු ගලයි යාවිද කියලා. එමනම් මෙන්න සම්බන්ධ කරා ශ්‍රේණිගත යෙදුමක් නෙමෙයි. ශ්‍රේණිගතයි. එහෙනම් මම මෙයාට තියෙන බල්බ් එක දැල්වෙන්න ඕනේ. එහෙනම් අපි කියනවා දැල්වෙන්නේ නැහැ. ඇයි? ධාරිත්‍රකේ සරල ධාරාව ගලන්නේ නැහැ. එහෙනම් හොඳින් මතක තියාගන්න. ධාරිත්‍රක හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව කාන්දු වෙන අතර සරල ධාරාවක් කාන්දු නොවන බව. හොඳයි. අපි එහෙමනම් යමු නැවත පන්තියට. එහෙනම් තිරේ දිස්සෙන ප්‍රශ්නේ බලන්න. අර්ධ සන්නායක සතු විශේෂ ගුණය කුමක්ද? එමනම් මොකද පිළිතුරු බලමු. උෂ්ණත්වයේ වැඩි වෙන විට විද්‍යුතේ සන්නයනය කිරීමේ හැකියාව. හැබැයි සන්නායකවල තියෙන මීට වඩා වෙනස් විදිහක්. උණුසුම වැඩි වෙනකොට පොඩ්ඩක් සන්නායකතාව වැඩි වෙනවා. සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන පවතිනවා. එහෙනම් මේ අර්ධ සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැහැ. එහෙනම් උණුසුම හැමුවේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ජනිත වෙන්නට පටන් ගන්නවා. එහෙනම් අර්ධ සන්නායක මූලද්‍රව්‍ය පරිවාරක ද්‍රව්‍ය වලට සාපේක්ෂව දුර්වල බන්ධන ඇතිවයි ඉන්නේ. එහෙනම් කාමර උෂ්ණත්වයේදී තාපය නිසා නිදහස් ඉලෙක්ට්‍රෝන ජනිත වෙලා මෙන්න ඉලෙක්ට්‍රෝන රැගෙන යන්නට පුළුවන් නැත්නම් සන්නායක ගුණයක් දක්වනවා. කාමර උෂ්ණත්වයේ ඉතාම අඩුයි පරිවාරකයක්. උෂ්ණත්වයේ වැඩි වෙනකොට හොඳ සන්නායකයක්. එහෙනම් මේ විශේෂ ගුණය තමයි තියෙන්නේ මොන වගේද? අර්ධ සන්නායක. එහෙනම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී මේ අර්ධ සන්නායක වලින් තමයි අපි එහෙමනම් මේ සියලුම දේ කාර්ය කරන්නේ. එහෙනම් විශේෂ අර්ධ සන්නායකය සඳහා නිර්මාණය වෙනවා. එහෙනම් කාමර උෂ්ණත්වයේදී ලැබෙන තාපය නිසා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන ආකාරය දැන් බලන්න. අපි මේකට කියනවා කුහර කියලා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන තියෙන ඉලෙක්ට්‍රෝන මේ තැන් වලින් මේ මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝනිය නිදහස් වෙනවා. ඒක මෙතන හැදෙනවා ඉලෙක්ට්‍රෝන ඌන කලාපයක්. මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවක් ඇති වෙන තැනට අපි කියනවා කුහර. අපි කියනවා ධන ආරෝපණ බඳුයි. ධන ආරෝපණ නැහැ. හේතුව පරමාණුවක් ගත්තාම නියස්ටියේ තමයි ප්‍රෝටෝන තියෙන්නේ. සැබෑ ධන අපි කියනවා ආරෝපණ ඉලෙක්ට්‍රෝන වටා. මේ කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන කවචේ. හැබැයි ඉලෙක්ට්‍රෝනියක් අඩුයි. නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලා ගන්නවා. අපි ඒ ඌනතාවයට කියනවා ධන ආරෝපණ බඳු කියලායි කියන්නේ. එහෙමනම් උණුසුම වැඩි වෙනකොට අර්ධ සන්නායකයක් ධන ආරෝපණ ජනිත කරගන්නවා. එහෙම නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රෝන නිදහස් කරගන්නවා. හැබැයි නිදහස් වෙන තැන ඌන කලාපයක් හදනවා. එතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් ඇද ගන්න පුළුවන්. මේ ඇද ගන්න පුළුවන් කියන අදහසට ධන ආරෝපණයක් කියනවායි ධන වලටයි ඍණ ආකර්ෂණය වෙන්නේ මෙන්න මේ අර්ථය නිසා. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා කෙල්වින් අංශක බිඳුවේදී ඒක විතා පහළ උණුසුමකදී මේ තියෙන සිලිකන් එහෙම නැත්නම් ජර්මේනියම් ගත්තත් මේ ආකාරයි මෙන්න මේ දැලිසක් හදනවා. අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි මූලික කරගන්නේ සිලිකන්. මොකද හේතුව ජර්මේනියම් කියන මූලද්‍රව්‍යයත් එක්ක අපි ඒ තුල කතා නොකර සිලිකන් කියන මූලද්‍රව්‍ය තෝරගෙන තියෙනවා. එහෙනම් මම සිලිකන් ගැන කතා කරන්නම්. මෙතන සිලිකන් ස්පටිකයක් එනම් අස්ථායි විදිහට ඉන්නවා. උණුසුම වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. දැන් මේ ඔබ දකින්නේ උණුසුම අඩු විටක නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. එමනම් මොන විදිහට හැසිරෙන්නේ? පරිවාරකයක් විදිහට ක්‍රියාත්මකයි. කවුරුන්ද? මෙන්න මේ සිලිකන් ස්පටිකය. හැබැයි මේ සිලිකන් ස්පටිකයට උණුසුම ලැබුණොත් සන්නායක වෙන්නට අන්න යත්න දරනවා. ඉතින් මේ තියෙන්නේ කෙල්වින් අංශක බිඳුවට වඩා වැඩි උණුසුමකදී සිලිකන් දැලිසක් බලන්න කුහර හදනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති කරගන්නවා. එහෙනම් කුහර හදනකොට ඒ ඉලෙක්ට්‍රෝනයක් එතනින් ඉවතට යනකොට එතන කුහරයක් හදනවා. එහෙනම් ඒ වෙන්නේ උණුසුම වැඩි වෙනකොට. එහෙනම් ඔන්න අපි හොඳින් මතක තියාගන්නට ඕන මේ අර්ධ සන්නායක වල තියෙන විශේෂත්වය. ඉලෙක්ට්‍රෝන එහෙමනම් අපි කියනවා ඍණ ආරෝපිත ධාරාවක් ගෙනියන්නට සමත් වෙනවා. එහෙමනම් සංසුද්ධ සිලිකන් ස්පටිකයක් ගත්තොත්
කාමර උෂ්ණත්වයේදී දුර්වල විදිහට විදුලි සන්නායකතාවක් දක්වනවා. හැබැයි අපි මේ සංසුද්ධ සිලිකන් ස්පටිකය වඩාත් සිසිල් කළොතින් පරිවාරක ගුණ පෙන්නනවා. මෙන්න මේ අපූර්ව ගුණය සහිතයි සිලිකන් කියන මෙන්න මේ අර්ධ සන්නායක මූලද්‍රව්‍යය. ඉතින් අපි බලමු මේ අර්ධ සන්නායක මූලද්‍රව්‍ය අපි අරගත්තොත් උණුසුම වැඩි වෙලාවක අපට පුළුවනි විභව අන්තරයකට භාජනය කළොතින් නැත්නම් විද්‍යුත් පරිපථයක් හදලා විද්‍යුත් පරිපථයට අපි සම්බන්ධ කළොතින් එහෙම අපි කලින් දුටුවා සන්නායක පරිවාරක හඳුනගත්තා. ඒ වගේ අර්ධ සන්නායක මූලද්‍රව්‍යයක් උණුසුම වැඩි වෙලාවක විදුලි පරිපථයක අතරට තිබුණොත් ඒ හරහා විද්‍යුත් ධාරා කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පරිපථයේ තියෙන බල්බයක් දැල් වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ අර්ධ සන්නායක දැලිස අපි කියනවා විද්‍යුත් වශයෙන් උදාසීනයි. හැබැයි උණුසුම හමුවේ ඉලෙක්ට්‍රෝන ජනිත වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ජනිත කරනකොට ඒ අවකාශයේ කුහර බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන ඇද ගන්න කලාප හදා ගන්නවා. අපි කතා කරමින් හිටියේ මේ සංසුද්ධ අර්ධ සන්නායක ගැන. අපි එහෙමනම් දැන් කතා කරමු මෙන්න මේ සංසුද්ධ අර්ධ සන්නායක වලට අපි දෙන තව වචනයක් තමයි නිසංග අර්ධ සන්නායකතාව. එහෙමනම් නිසංග අර්ධ සන්නායක කියන්නේ මොනවටද? පිරිසිදු සිලිකන් හෝ ජේමෙන් අර්ධ සන්නායකයක් නිසංග අර්ධ සන්නායක. එහෙමනම් ඒ වචන ඉගෙන ගන්න නිසංග අර්ධ සන්නායක. නිර්සර්ගයෙන්ම සන්නායකතාව. කොහොමද සන්නායකතාවක් ඇති වෙන්නේ? උණුසුම හමුවේ සන්නායකතාව ලැබෙනවා. එහෙමනම් අපට පුළුවන් මේ නිසංග අර්ධ සන්නායකතාව නැති කරලා අන්න අපට පුළුවන් අර්ධ සන්නායකතාව අපි කියන වෙනස් විදිහකට අපට හදා ගන්න පුළුවන්. මේ සන්නායක හදන්න පුළුවන්. එහෙනම් අපි ඒකට කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. එක්ස්ටර්නල් semiconductor කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. එහෙනම් මේ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් අපට හදන්න පුළුවන්. ඒ දෙක තමයි p වර්ගය සහ n වර්ගය. එහෙනම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී කතා කරන මුල්ම අවස්ථාව තමයි අර්ධ සන්නායකයක්. අපි කියනවා නිසංග අර්ධ සන්නායක තියෙනවා සංසුද්ධයි. ඒ සංසුද්ධ අර්ධ සන්නායක වලට පුළුවන් උපක්‍රමශීලීව වෙනත් දේ එකතු කිරීමෙන් අපරිසිදු කිරීමෙන් මෙන්න මේවා බාහ්‍ය අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක හදනවා. ඒ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකකින් නිපද වෙනවා. ඒ වර්ග දෙක තමයි ධන වර්ගයේ සහ ඍණ වර්ගයේ p වර්ගයේ සහ n වර්ගයේ. එහෙමනම් අර්ධ සන්නායක p වර්ගයේ කරන්න පුළුවන් n වර්ගයේ කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ n වර්ගයේ අර්ධ සන්නායක කොහොමද හැදෙන්නේ කියලා. එහෙමනම් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීමෙන් අපට පුළුවන් නෙගටිව් වර්ගයේ අර්ධ සන්නායක හදන්න. ඒ සඳහා කරන්නේ මෙන්න මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන ෆොස්ෆරස් තමයි තෝරගන්නේ. ඉතින් මේ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යයේ අපි දන්නවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඉතින් මේ සිලිකන් ස්පටිකයක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. මම එහෙමනම් තිරේ මත දිස්සෙන රූපේ හොඳින් බලන්න මම අයින් වෙන්නම්. දැන් බලන්න මේ ෆොස්ෆරස් මාත්‍රණය කරාම ඔබට පේනවා රතු පාටින් මාත්‍රණය කරලා තියෙන ෆොස්ෆරස්. එවනම් ඒ ෆොස්ෆරස් වටා ඉලෙක්ට්‍රෝන කීයකින්ද ෆොස්ෆරස්ගේ 4යි. 4ක් එවනම් සිලිකන් එක්ක සම්බන්ධ වෙලා තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත ඉන්න ඔබ දකිනවා. එනම් 5 වෙන්න ඉවත ඉන්නවා. එමනම් p වර්ගයේ අර්ධ සන්නායක තැනීමක් වෙනවා. මෙන්න මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා ෆොස්ෆරස් මාත්‍රණය කිරීමෙන්. එහෙමනම් මේ සංසුද්ධ සිලිකන් ස්පටිකයේ දැන් සංසුද්ධ නැහැ. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එහෙමනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. මේක මාත්‍රණය කරාම කවලම් කරාම මේ බන්ධන ස්වරූපේ හදාගෙන එක ඉලෙක්ට්‍රෝනයකට පුළුවන්කම ලැබෙනවා ඉවතට වෙලා ඉන්න බන්ධන වලින් පොඩි නිදහසක් ඇතුව. අපි කියනවා මේ වගේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඉන්නවනම් නිදහස් ඉලෙක්ට්‍රෝන ඉන්නවනම් ඍණ වර්ගයේ අර්ධ සන්නායකයක් නැත්නම් අපි කියනවා නෙගටිව් අර්ධ සන්නායක. එහෙනම් අපි කෝ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකයි. පොසිටිව් නෙගටිව්. දැන් මේ කතා කරේ නෙගටිව්. ඍණ වර්ගයේ මොකද්ද කරේ? පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් ඍණ වර්ගයේ අර්ධ සන්නායකයක් හදාගත්තා. හරි අපූර්ව වැඩන්නේ. අපි බලමු තව ඉවර නෑ. තව වර්ගයක් හදනවා. මොනවද? එහෙමනම් අපි බලමු පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යදී අපි මාත්‍රණය කරේ. දැන් ඔබ තිරේ දකින්නෙත් ඒ වගේම පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරපු
නෙගටිව් නැත්නම් ඍණ වර්ගයේ අර්ධ සන්නායකේ අපි මේවට කියනවා දායක පරමාණු හදනවා. එහෙමනම් ඒ සඳහා ෆොස්ෆරස් පුළුවනි ආසනික් වගේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරන්නට යොදා ගන්නවා. එහෙමනම් සිලිකන් සංසුද්ධ ස්පටිකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීමෙන් දායක පරමාණු ජනිත කරන්න පුළුවන්. මේ දායක පරමාණු තමයි අපි කියන ඉලෙක්ට්‍රෝන නැත්නම් විද්‍යුත් ධාරා කාන්දුවකට පෙළඹෙනවා. එහෙමනම් බලන්න තිරේ දිස්සෙන දෙවෙනි ප්‍රශ්නේ. අර්ධ සන්නායක ස්පටික දැලිස ආකාරයක් ගනී. එම දැලිස පිළිබඳ නිවැරදි ප්‍රකාශය මොකක්ද? අර්ධ සන්නායක ස්පටික ගත්තාම දැලිස ආකාරයක් ගන්නවා. එහෙනම් එකක් කියනවා ඍණාරෝපණ ගන්නවලු, ධනාරෝපණ ගන්නවලු. විද්‍යුත් උදාසීනයි. ඉහත සියල්ලම මේ කතා කරන්නේ අර්ධ සන්නායක ස්පටික ස්වභාවයේ පවතින්නේ විද්‍යුත් විදිහට උදාසීනව පවතිනවා. එහෙමනම් මේ විද්‍යුත් උදාසීන බව නැති කරන්න තමයි අපි බාහ්‍ය අර්ධ සන්නායක හැදුවේ. මේ කතා කරේ අපි කියන නිසංග අර්ධ සන්නායක ගුණ ඇති සංසුද්ධ සිලිකන් ජර්මේනියම් ස්පටික මේවා මූලද්‍රව්‍ය පොළේ පවතින මූලද්‍රව්‍ය ගැනයි අපි මේ කතා කරේ. එහෙමනම් අපි කතා කරා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීමෙන් නෙගටිව් නැත්නම් ඍණ වර්ගයේ අර්ධ සන්නායක. එහෙනම් ඍණ අර්ධ සන්නායක හැදුවනම් තව කවුද හදන්න ඕන? පොසිටිව් ධන වර්ගයක් අවශ්‍යයි. මෙන්න හදාගන්න අපූර්ව. එහෙමනම් P වර්ගයේ අර්ධ සන්නායක හදන්නට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරනවා. අපි කියන ඩොපින් කරනවා නැත්නම් සුළු වශයෙන් එක් කරනවා. මේ එක් කරන ප්‍රමාණය මත අර්ධ සන්නායක ගුණයත් වෙනස් වන්නට පුළුවනි. එහෙමනම් අපි දන්නවා තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්නවා. එහෙනම් රතු පාට තිත නිරූපණය කරන බෝරෝන් පරමාණුවක්. එහෙනම් බෝරෝන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 3යි. මේ ඉලෙක්ට්‍රෝන 3 බෙදෙනවා සිලිකන් පරමාණුවක තියෙන අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක බද්ධ වෙනවා. දැන් එක තැනක ඔබට පේනවා අඩුපාඩුවක් තියෙනවා, ඉලෙක්ට්‍රෝන ඌන කලාපයක් හදනවා. අපි මේවට කියනවා ප්‍රතිග්‍රාහක පරමාණු. ඒ කියන්නේ ප්‍රතිග්‍රහණය කරනවා. අදාළ අවශ්‍යයි මොනවද? ඉලෙක්ට්‍රෝන ඇද ගන්නට ඕන. අපි කියනවා එහෙමනම් බෝරෝන් වලින් මාත්‍රණය කරාම එහෙනම් බෝරෝන් කියන්නේ තුන්වෙනි කාණ්ඩේ මෙන්න මේ ආකාරයට හිඩසක් හදා ගන්නවා. මොනවද? ඉලෙක්ට්‍රෝන ඉල්ලා ගන්නවා. ඒ හින්දා අපි කියනවා පොසිටිව් නැත්නම් P වර්ගයේ අර්ධ සන්නායකයන් නිර්මාණය වෙනවා. එහෙමනම් බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකයි. මොනවද? පොසිටිව් සහ නෙගටිව්. එහෙමනම් ඔබ දකින්නේ ඒ ආකාරයට හෝල්ස් නැත්නම් අපි කියනවා කුහර නිර්මාණය වුණු මාත්‍රණයෙන් ජනිත වූ කුහර ප්‍රතිග්‍රාහක පරමාණු ඇති කරගත්ත සිලිකන් ස්පටිකයක්. ඒ සඳහා එහෙමනම් උදව් උනේ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් කවලං කරා නැත්නම් අපි කියනවා එක් කිරීමයි කරේ. එහෙමනම් ඒ විදිහට හදනවා P වර්ගයේ අර්ධ සන්නායක. එහෙනම් P වර්ගයේ අර්ධ සන්නායකයක මෙන්න මේ ආකාර කුහර ජනිත වෙනවා. එහෙනම් අර්ධ සන්නායක වර්ග දෙකයි. මොනවද? පොසිටිව් සහ නෙගටිව් ආකාරයට වර්ග දෙකක් අපි හදාගත්තා. එහෙමනම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදිහට ඇලුමිනියම් ගන්න පුළුවන්, ඉන්ඩියම්. එහෙමනම් මෙවැනි දේ එකතු කරලා අපි දන්නවා පොසිටිව් වර්ගයේ අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක හදනවා. ඒ වගේම තමයි පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදිහට ආසනික් ඇන්ටිමනි වගේ දේවල් කවලං කරලා N වර්ගයේ නැත්නම් අපි කියනවා ඍණ වර්ගයේ අර්ධ සන්නායක හදනවා. ඉතින් මේ අර්ධ සන්නායක වලින් ගන්න වැඩ කටයුතු බොහෝමයි. ඉස්සර ඔය අර්ධ සන්නායක හඳුනා ගන්නට පෙර මේ ඉලෙක්ට්‍රොනික උපාංග තිබුණා. මොනවද? රේඩියෝ තිබුණා. 1948 තමයි මෙන්න මේ ඩයෝඩ් එකක් හදාගන්නේ. ඊට පෙර ඩයෝඩ් එක කියමුනේ අර්ධ සන්නායක පරීක්ෂණයක් කරනවා. ඇමරිකන් විද්‍යාඥයෝ 3 දෙනෙක් නොබෙල් තෑග්ගක් හම් වෙනවා. ජෝන් බ්‍රිටේන්, විලියම් ෂොක්ලි මෙන්න මේ වගේ විද්‍යාඥයෝ 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා එකතු වෙලා කරන පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි අර්ධ සන්නායක හදාගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ අර්ධ සන්නායක ඉන්නට පෙර යම් යම් වැඩ කරා ඉලෙක්ට්‍රොනික. ඒ සඳහා වැල්ව භාවිතා කරා. එමනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 3 විදිහට අහනවා නිසංග අර්ධ සන්නායක හා බාහ්‍ය අර්ධ සන්නායක අතර වෙනස මොකක්ද කියලා. එමනම් මොකක්ද වෙනස? නිසංග අර්ධ සන්නායක එම මූලද්‍රව්‍ය සතු සන්නායකතාව. බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ කෘත්‍රිමව හදාගන්න සන්නායකතාව අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. එහෙමනම් මෙන්න මේ සන්නායක ඒ වගේම පරිවාරක අපි කතා කරා. ඒකම කතා කරා
ඒ දෙකටම අදාළ නැති තවත් කොටාසයක් අර්ධ සන්නායක. එහෙනම් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි කතා කරන්නේ අර්ධ සන්නායක වලින් තනා ගන්නා උපාංග. මොනවටද මේ උපාංග යොදාගන්නේ? විද්‍යුත් ධාරා හසුරවනවා. විද්‍යුත් ධාරා හැසිරවීමෙන් අපි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. එහෙනම් ඒ සඳහා මෙන්න හදාගත්ත සුවිශේෂ උපකරණ තමයි ඉලෙක්ට්‍රොනික උපාංග. එහෙමනම් මේ ඉලෙක්ට්‍රොනික අපි ගත්තාම රේඩියෝ එකක්, එතකොට ටෙලිවිෂන් එකක්, තව ගොඩක් මෙවලම් හම්බ වෙනවා. මේ හැම මෙවලකමකම ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික නොවන උපාංගත් අන්තර්ගත වෙනවා. එහෙමනම් ඔබ දැක්කා දාරිත්‍රක කියන්නේ ඉලෙක්ට්‍රොනික නොවන උපාංග. කඩදාසි තීරුවක් ඇති සන්නායක පරිවාරක මැදි කරගත්ත කොටස් ඇතුවයි මේවා නිර්මාණය වෙන්නේ. එහෙනම් විදුලිය ගමන් කරන දේ සන්නායක. ඒ අතර ඇති කොටස් අපි කතා කරා අර්ධ සන්නායක. එවනම් ඒ ගැන අපි කතා කරේ. තවත් එහෙනම් ඉදිරි පාඩම් වලදී මේ පිළිබඳව අපි තව තොරතුරු කතා කරමු. එවනම් අදට සමුගන්නම් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.